දැන් ඔයාට පේනවා පුතේ. මෙතන ලකුණ තියෙන්නේ ධන. හරි. මෙතන ලකුණ තියෙන්නේ පුතේ ධන. මෙතන ලකුණ තියෙන්නේ ඍණ. ධන ලකුණ ආවම මේ පැත්තට. ඍණ ලකුණ ආවම මේ පැත්තට. දිශාව වෙනස් වෙනවා. එහෙනම් පළවෙනි එක හරියි. මම ඔප්පු කරලා පෙන්නනවා. දැන් මල්ෂාට ඔප්පු කරලා පෙන්නන්න නැති එක හරි කියලා. හරි. ඊළඟ ගාන කියන්න කතා කරමු කාටද? කොහොමද කෙල්ලෙක් හිටියේ කෙල්ල නෑ. ඉන්නවා. ඔය ඉන්නේ උඩම. ඉමාසි උමයන්ගලා. හරි. වීරවංශගාව තියෙනවා පරණ ෆොටෝස් වගේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක ගහපු ෆොටෝස් වගේ පහවසන. ඒකේ කහපාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉස්සරහින් වීරවංශ ඊරෑ බලනවා. ඒ ඉන්නේ ඉමාසි උමයන්ගලා. හරිනේ. ඒ පහවසනින් මුලම දැන් ඉන්න එකයි දැක්කට පස්සේ හරි අහසට පොළොව වගේ. හරි ඌඹිය යතයි වගේ බලා ගන්න. මට ඊළඟ වගන්තිය කියන බලන්න ඉමාජ් සමුද්‍ර ජංගල මට උමයන්ගලා ඔන්න පළවෙනි එක හරි. y සමානයි ms ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්ථාරයේ දී ඇති විට y අක්ෂය මත සමමිතිය භාවිතයෙන් y ඍණ mx ප්‍රස්ථාරය තීරණය කළ නොහැකිය. තීරණය කළ නොහැකිය කියලා කියන්නේ y සමානයි පුතේ mx මගින් දෙන්නේ අපිට මෙන්න මේ පැත්තට එකක්. හරියටම පුතේ y සමානයි අපි කියමු 2x කියලා. 2x ඔය පැත්තට આવොත් y සමානයි ඍණ 2x. එයාගේ අනිත් පැත්තේ ඉන්නේ ගෝණාන්තර පුතේ මෙතන ඉස්සලා තිබුණ ඔය රේඛාවනේ. ගෝණාන්තර සමමිති වෙන්න අනිත් පැත්තෙන් තමයි ඉන්නේ පුතේ ඍණ 2x. ඒ කියන්නේ ගාන්තර සමමිතිය බලපානවා. මෙතන තියෙන ධන 2x නම් මෙතන තියෙන ඍණ 2x නම් පුතේ මේ පැත්තේ ඉන්න විදිහ තමයි අනිත් පැත්තේ ඉන්නේ. ඒ කියන්නේ සමමිතිය බලපානවා. සමමිතිය බලපානවා. නමුත් මේ ගානේ කියන්නේ ප්‍රස්ථාරයේ නිර්මාණය කළ නොහැකි කියලා. මතක තියාගන්න පුතේ මේ මෙයාගේ රේඛාව ඇඳලා මෙයා ගැහුවොත් කෙලින්ම ඒ විදිහටම සමමිතියෙන් මේ පැත්තට අඳින්න පුළුවන්. අඳින්න පුළුවන්. නමුත් මේ ගානේ ගැන අඳින්න බෑ කියලා. ඒ කියන්නේ මේ කියන්නේ කෙනා කියන පුතේ වැරදි. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. පුතේ සියලුම ගෑනු ළමයි සහ පුතේ පිරිමි ළමයි අහගන්න. ලබන සතියේ සෙනසුම PDF එකක් අහගන්න පුතේ. पेपर क्लास के संपूर्ण पीडीएफ එක දානවා පුතේ. ලබන සෙනසුරාදා පේපර් එක ඊළඟ සෙනසුරාදා පේපර් එක ඊළඟ සෙනසුරාදා පේපර් එක ඊළඟ සෙනසුරාදා පේපර් හතරක් පුතේ ඔහම දාන්න. හොඳට අහන්න. PDF එක පුතේ පේපර් හතරම දානවා මේකට. PDF එක පුතේ පේපර් හතරම මේකට දානවා. පේපර් හතරම පුතේ මේකට දානවා. නමුත් මේ ඔයාලට කියන්නේ ඔයාලා මේ ලබන ඉරිදාට කලින් පුතේ ටියුට් එක ගන්නවා නම් ලබන සෙනසුරාදාට කලින් ලබන සෙනසුරාදා උදේට කලින් පුතේ පන්තියට ගිහලා ටියුට් එක ගන්නවා නම් ඒ ටියුට් එක ඇතුලේ සියලුම පේපර් ටික ආයෙ කියන පුතේ අම්මට ගිහලා PDF අරගෙන print out ගන්න යන්න යවන්න ඕනේ නැහැ. ඒ පේපර් හතරම පුතේ පේපර් පොත අපේ පොත ටියුට් පොත ඇතුලේ පුතේ තියෙනවා. හරි ටියුට් පොත ඇතුලේ තියෙනවා. සර් එතකොට අපි අහගන්න කොහොමද සෙනසුරාදාට කලින් ටියුට් එක ගන්න නැත්තම් මොකද්ද කරන්නේ? අපේ තාත්තලා පඩි හම්බෙන්නේ සර් දෙවෙනි සතියේ. සෙනසුරාදාට කලින් ටියුට් එක ගන්න නැත්තම් මොකද කරන්නේ? එතකොට කරන්න ඕනේ පුතේ print out ඔක්කොම ගන්න එපා. එක සෙනසුරා පළවෙනි සෙනසුරාදාවේ print out එක විතරයි ගන්න ඕනේ. මං කියන්නේ පැහැදිලිද? පළවෙනි සෙනසුරාදාවේ print out එක විතරයි ගන්න ඕනේ ඔයා. ඔයාට කොහොමද මගේ පන්තියේ හැම ළමයාටම පුතේ කොහොමද නොමිලේ පේපර් එක පුතේ නොමිලේ print කරලා තියෙනවා පොත ඇතුලේ. දැන් මේ ඔයාලගේ තියෙන ටියුට් එක තියෙනවා නේද? මේ ටියුට් එක තියෙනවා නේද? ඔව් කියනවා පුතේ මොනවද තේරුණා කියලා. මේ ටියුට් එක තියෙනවා නේද? මේ ටියුට් එකේ නෑගොල්ල පේපර් අම්මව හරක්. ඒක පෙරලා බලනවනේ මේ ටියුට් එකේ පේපර් නෑ. මේ පාර දෙනවනේ පොත. මේ අගෝස්තු මාසෙට පොතක් දෙනවනේ.
ඒ අගෝස්තු මාසේ පොතේ ඇතුලේ පුතේ තියෙනවා පේපර් ටිකම. සෙනසුරාදා කලින් ගත්තොත් පුතේ print out ගන්න ඕනේ නෑ. මං කියන පොතට අහගන්න. නැත්තම් ඔයාලා අම්මා කියලා print out උත් අරගෙන පොතත් අරගෙන පේපර් ටිකත් අරගෙන එකම පේපරේ කීපාරක් හම්බ වෙනවද? දෙපාරක් ගන්නවා ගෝන් කමට. මං කියන තේරෙනව නේද? ඔයා පුතේ පන්තිර කියලා මේ පේපරේ ගත්ත ගමන් ඔයාලා සම්පූර්ණ print out ටික දෙනවා ඔයාට. ඒ කියන්නේ පේපර් ක්ලාස් එකේ පේපර් හතරම දෙනවා. හැබැයි ඔයා සෙනසුරාදා හොඳට අහගන්න පුතේ. සෙනසුරාදාට කලින් පේපරේ ගන්න වෙන්නේ නැත්නම් මේ එන සෙනසුරාදාට කලින් පුතේ පේපරේ ගන්න වෙන්නේ නැත්නම් සෙනසුරාදාට පේපරයක් නැහැනේ. අන්නේ පළවෙනි පේපරේ ඔයා මොනව කරන්න ඕනේද? print out ගන්න ඕනේ. ඒක ඉදාර නැහැනේ. ඉතුරු තුන පුතේ ගන්න ඕනේ නැහැ. print out ගන්න විදියක් නැත්නම් පුතේ පේපරේ ෆෝන් එකෙන් බලාගෙන උත්තර ලියලා මම සාකච්ඡා කරනකොට හරි දාගන්න. මොකද හේතුව වල පේපරේ හම්බෙන්න තියෙනවනේ කොහොමද? ඒ කියන්නේ පුතේ ඔයා දෙවෙනි සතියේ ගත්තත් පළවෙනි පේපර් ඔයාලට ගන්න පුළුවන්. මොකද මේ ටියුට් එක ඇතුලේ පේපර් හතරම තියෙනවනේ. මම දන්නේ මං කියන එක මොනතරම් දුරට තේරුම් ගත්තද කියලා. කෙටියෙන් කියන්නේ පුතේ පිස්සු නටන්න නැතුව හරියටම තේරුම් ගන්න වැඩේ කරනවා. හොඳේ. නැත්තම් මේ print out උත්තරා මේ පේපර් උත්තරා හරකා වගේ ඔක්කොම ටික තියාගන්න අම්මගේ සංඛ්‍ය අපරාධේ. right? ඔයාගේ පුතේ පේපර් ක්ලාස් එකේ ආරම්භක සම්පූර්ණ පුතේ මාස 5ක් එක දිගටම පේපර් ක්ලාස්. හරිනේ? සම්පූර්ණ පුතේ මාස 5ක් එක දිගටම පේපර් ක්ලාස් නොමිලේ තියෙන්නේ. ඒකට පුතේ මතක තියාගන්න. හැමදාම පුතේ පේපර් සෙට් එක වාට හම්බ වෙනවා. හරි? හැමදාම වාට පේපර් සෙට් එක වාට හැමදාම හම්බ වෙනවා. පේපර් සෙට් එක හැමදාම හම්බ වෙනවා. ආරම්භක සම්මන්ත්‍රණය තියෙන පුතේ පේපර් ක්ලාස් එකේ 9 වසර පේපර් ක්ලාස් එකේ ආරම්භක සම්මන්ත්‍රණය තියෙන්නේ 8 වෙනිදා උදේ 5 මාරට. නැත්නම් උදේ 6ට 8 වෙනිදා උදේ 6ට. හරි? දැන් පුතේ මේ උදේ පාන්දර දාන්න විදියක් නැහැ. උදේ පාන්දර පුතේ කො නැහැ නේ ළමයි නේ උදේ පාන්දර නිදිනේ ඔක්කොම ටික. ඉතින් පුතේ මම උදේ පාන්දර පන්තියේ රැගෙන ගන්නවා. රැගෙන. සාමාන්‍යතරේ 7 ඉඳන් 9 වෙනකම් පන්තිය දානවා. ඉතුරුත් ලබන සතියේ සෙනසුරාදාෙන් පස්සේ මම වැඩේ කරනවා. හරිනේ? මාත් එක තරහ වෙන්න આવුද මම එහෙම කරනවා. නැත්නම් මුදේ කෙලින් පන්ති පටන් ගන්නවා කියලා රෑ 8ට පටන් ගන්නවා 8 ඉඳන් 10 වෙනකම් පුතේ පන්තිය. මම හිතන්නේ මීටර එක සාර්ථක වෙයි කියලා. සෙනසුරාදාට 8 ඉඳන් 10 වෙනකම් පුතේ මම හිතන්නේ ඒක මීටර සාර්ථක වෙයි කියලා. සමහර සාර්ථක වෙයි සර්. ඒකක් කියන්නේ නිදිමතේ කියන්නේ. හරි. ඊළඟ වගන්තිය කවුද පුතේ ඊළඟ වගන්තිය කියන්නේ දෙවිමිනේ උඩමිනේ හම්බුනේ ඊළඟ වගන්තිය කියන වැඩිය මූල ලක්ෂය හරහා ගමන් කරන සරල රේඛාවක මූල ලක්ෂය හැර ඒ මත පිහිටි වෙනත් ලක්ෂයක y කාණ්ඩය හා x කාණ්ඩය අතර අනුපාතය එහි අනුක්‍රමණයට සමාන වේ. කාණ්ඩේ නෙමෙයි බල කණ්ඩාංකය. කාණ්ඩේ කියන්නේ මොකක්ද? මම කියනවා මම මේකේ සිංහලක් බෑම් මම. කාණ්ඩේ නෙමෙයි පුතේ කණ්ඩාංකය. හරිනේ? right. y සමානයි පුතේ ඔන්නෝද දාගන්න. මූල ලක්ෂය හරහා යන්න. සර් ඔය මූල ලක්ෂය කොහෙද සර්? ඕක කොහෙද මම මෙච්චර දැන් මේ දවස් දෙකක් සර් පස්තාර හැදුවා. ඕකම හම්බුන්නේ නැහැ නේ සර් මට. පුතේ මූල ලක්ෂයේ තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන්නේ. බිඳුවේ බිඳුවට තමයි පුතේ මූල ලක්ෂය කියලා කියන්නේ. හරි. මේ බිඳුවේ බිඳුව කියන්නේ පුතේ මූල ලක්ෂය. ඔතනින් රේඛාවක් ගියොත් අහගන්නකෝ ඔතනින් රේඛාවක් ගියොත් මම මේ රේඛාව මත ලක්ෂයක් ගත්තොත් ඉස්කෝලේ ටීචර් නම් පුතේ ඔයාට ඔව් නම් ඔව් නැත්තම් නෑ දාන කොහෙන් ආවද දන්නේ ටීචර් ඔව් කිව්වා අපි හරි දා ගන්නවා දන්නේ කොහොමද උනේ කියලා මම මේ පැහැදිලි කරනවා හොඳට දැන් ඔය තියෙන විදිහට පැහැදිලි කරනවා මූල ලක්ෂය හරහා රේඛාවක් ගියොත් එතන පුතේ කිසියම් ඕනෑම ලක්ෂයක් ගත්තොත් එතන තියෙනවනේ පුතේ y වලාගයක් අපි හිතමු 4යි කියලා එතන තියෙනවනේ පුතේ x වලාගයක් මේක y වලාගය මේක x වලාගය අපි හිතමු මේක 2යි කියලා
මෙන්න මේ හතර මෙන්න මේ දෙකෙන් බෙදුවම උත්තරේ ඉන්නේ ධන දෙකයි. මෙයා තමයි පුතේ අනුක්‍රමණය. ඕනම රේඛාව පුතේ මෙතනින් අල්ලගත්තා. එතන තියෙන y මෙතන තියෙන x කින් බෙදුවම හම්බෙන්නේ අනුක්‍රමණය. මෙතනින් අල්ලගත්තා. මෙතන තියෙන y මෙතන තියෙන x වලින් බෙදුවම හම්බෙන්නේ අනුක්‍රමණය. මෙතනින් අල්ලගත්තා. එතන තියෙන y මෙතන තියෙන x වලින් බෙදුවම හම්බෙන්නේ අනුක්‍රමණය. ඒ කියන්නේ පුතේ මූල ලක්ෂ්‍ය හරහා යන හැම රේඛාවකම දැන් මතක තියාගන්න. මූල ලක්ෂ්‍ය හරහා යන හැම රේඛාවකම මූල ලක්ෂ්‍ය හරහා යන හැම රේඛාවකම මූල ලක්ෂ්‍ය හරහා යන හැම රේඛාවකම y ඛණ්ඩාංකය x ඛණ්ඩාංකයෙන් බෙදුවම අනුක්‍රමණය ලැබේ. ඒක ඇත්ත, ඒක සත්‍යයක්, ඒක ඇත්ත. මේ ගානේ කියන්නේ පුතේ එහෙම වෙනවා කියලා තමයි. ඔව් හරි ඒක. අනුක්‍රමණය සමානයි හරි ඒක. එලිසාරා මට ඊළඟ එක කියන ලිසාරා ඉන්න දෙකේ 3 ලක්ෂය 2යි y ධන 3යි x සමානයි බිඳුව රේඛාව මත පිහිටනමුත් 2යි y ඍණ 3යි x සමානයි බිඳුව මත නොපිහිට. ඍණ දෙකේ 3 කියන ලක්ෂය පුතේ 2යි y ධන 3යි x සමානයි බිඳුවේ පිහිටනවලු. නමුත් 2යි y ඍණ 3යි x සමානයි බිඳුවේ පිහිටන්නේ නැහැ. කොහොමද ඔබ චෙක් කරන්නේ? මේක පුතේ මේ හරිය ලේසි බය වෙන්න එපා. සත පහකට බය වෙන්න එපා මම ඉන්න කාලේ. මේ බලන්න. මේක පුතේ x නේ. මෙයා පුතේ y නේ. මුලින්ම හම්බෙන්නේ x ඛණ්ඩාංකය. ඊට පස්සේ හම්බෙන්නේ පුතේ y ඛණ්ඩාංකය. ඉතින් පුතේ දැන් ලේසි. ඕක පිහිටනවද නැද්ද කියලා බලන්න තියෙන්නේ මොකක්ද දන්නවද? x වලට ඍණ දෙක දානවා y වලට 3 දානවා. බලන්න දැන් ගැලපෙනවද බලමු. y වලට දානවා 3. දෙක වැඩි කිරීම 3 ධන 3 වැඩි කිරීම x කියන්නේ පුතේ ඍණ දෙක. සමානයි බිඳුව. දෙවරක් 3 6යි. තුන් වරක් 2 6යි. ධනයි ඍණයි ඍණ සමානයි බිඳුව. 6න් 6ක් අඩු කරාම බිඳුව සමානයි බිඳුවයි. අන්න දෙන්න ගැලපෙනවා නම් අන්තිම උත්තර දෙක ගැලපුණා නේද? ගැලපෙනවා කියන්නේ පිහිටනවා. ගැලපෙනවා කියන්නේ පිහිටනවා. ඒ කියන්නේ පුතේ මේ ලක්ෂ දෙක මේ රේඛාව මත පිහිටනවා. මං කියන එක හරිනේ. මේ ලක්ෂ දෙක මේ රේඛාව මත පිහිටනවා. ඒක තේරුණු කට්ටිය මට පොඩ්ඩක් පොළවේ සංඥාවක් දෙන්න. පුතේ එමයි චෙක් කරන්න හොඳේ. ගෝණි පිල්ල වගේ ඉන්න එපා පුතේ මේ උදේ පාන්දර. පුතේ ඇත්තම කතාවක් අහන බොරුවට කියන්න එපා. අපි ඇත්තට පුතේ පන්තිය රැයට දාමු. සෙනසුරාදා රැය 8ට දාමු. हाँ කියන්න බලන්න. हाँ මේ උදේ පාන්දර පුතේ බලලිකාරය නැගිටින්න බෑනේ පුතේ තනිය හැං ගණන් හදන්න බෑනේ පුතේ තනිය හැං. සමහර පුතේ තනිය හැං ඉන්නේ මෙන්න මෙහෙම ඉන්නේ. වීරබන් සර් පෙන්නේ නෑ උට. තේරුණාද? සමහර පුතේ මෙන්න මෙතන බලන්න මෙන්න මේ පැත්ත. දැන් මා වීරබන් සර් දෙන්නේ පේනවා. අර ඇස් දෙක අර නිදිමත වුණාම ඩබල් පේන්නේ. හරිනේ? ඒ නිසා පුතේ අපි පන්තිය ලබන සෙනසුරාදා සිට පුතේ සෙනසුරාදා රාත්‍රී ඊයෙන් පස්සේද පන්තිය දාන්නේ 8ට පන්තිය දාන සෙනසුරාදා රාත්‍රී 8ට. හරි? ඔයාලට මම කියන එක ඔව් පුතේ රැහැට හොඳයි පන්තිය ඔව්. හරි ඒකට සූදානම් වෙමු හොඳේ. ආරම්භක සම්මන්ත්‍රණය පුතේ ලබන සෙනසුරාදා රාත්‍රී. ඒ කියන්නේ පුතේ අහගන්න මෙහි සෙනසුරාදා රැය වෙනකම් පුතේ ඔයාලට ඩියුට් ගන්න පුළුවන් ලබන සෙනසුරාදා රැය වෙනකම්ම. හරි? ඒතර පුතේ ඇත්තටම පුතේ ඔයාලා print out ගන්න මහන්සි වෙන්න බා පුතේ සෙනසු කවද ගත්තත් ඔයා පුතේ ටියුබ් පොත ගන්න එපා. සෙනසුරාදාට කලින් පුතේ පොත ගත්තට පස්සේ සමහරු කියන උදේ හොඳයි කියලා. එකෙක්ට උදේ හොඳ වුණාට අනිත් උන් ඔක්කොම බුදිනේ. එකෙක්ට උදේ හොඳ අනිත් උන් ඔක්කොම ටික බුදි. හරිනේ? පුතේ මල පෙරේතේ වගේ උදේ පාන්දර පන්ති කොණ්ඩවල් මෙහි මොයි කිදක් වගේ පුතේ නිකන් අර සෝනක් පැද්දෙන් මොනවාද බොරැල්ල කනත් නැද්දින් ගියා වගේ. හරි? ඒක නිසා පුතේ අපි ඒක පොඩ්ඩක් එහාට මෙහාට කරලා දාමු අධිගස්සලා දාමු. හරි? රයිට්. කොහොමද පුතේ මම රැයට දාමු. 8ට දාමු 8 9 10. පේපර් ක්ලාස් වලදී 8 ඉඳන් 9 මාර 10. ඔව් පැය දෙක. අපෝ පැය දෙකක් ඉන්න පුළුවන්.
ඒව උලන්නේ අටේ දානමුද පුළුවන්. එම් ප්‍රශ්න. හරිනේ? අටේ නමුත් 10 නිකන් පේපර් ක්ලාස් එකේ පැයක් කියන පුළුවන් ඉම්ප්‍රෙෂන්. දැන් බලන්න. උපරිම බුදු උත්සාහයක් දරන්න නම් මම කීයටද 7:00 පටන් ගන්න උපරිම උත්සාහයක් දරන්න. හරි? උපරිම උත්සාහයක් දරන්න පුතේ 7:00 පටන් ගන්න උපරිම උත්සාහයක් දරන්න. පන්ති මනිට පන්ති. ඒක තමයි ඉතින් වේලසිනී ඒක වේලසිනී පටන් අර වේලසිනී ඉවර කරන්න හදන. මං ඉන්නේ තේරුණාද? ඒක පටන් ගන්නවා 5ට. හරිද මාසුමියන් කරා? හවසේ මොන්සෙට පන්තියක් නැහැ නේ. ඒක තමයි. හරි. රයිට් මේ. දැන් පුතේ මේක බලන්න ආදේශ කරලා දැන් මේක මත පිළිගනවා කියලා නම් ආව. ගලු මේක ආදේශ කරලා. දෙක වැඩි කිරීම පුතේ y කියන්නේ 3යි. 3 වැඩි කිරීම පුතේ x කියන්නේ ඍණ 2යි. දෙවරක් 3 6යි. තුන් වරක් 2 6යි ඍණයි ධන. 6යි 6යි 12යි. අන්න පුතේ ගැලපෙන්නේ නැහැ. එතකොට මේක මත පිහිටනවා මේක මත පිහිටන්නේ නැහැ. ඔය ගාණි කියන්නේ පුතේ ඒකම තමයි. එහෙනම් පුතේ ගාන කියන එක හරි. 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 පස්වෙනි එක පුතේ මට හොඳට කියන්න පස්වෙනි එක කවුද කියන්නේ? පස්වෙනි එක කවුද කියන්නේ? දිනිති තලක්ෂණ. තිලක්ෂණ. තලක්ෂණ තිලක්ෂණ. දිනිති තිලක්ෂණ මට කියන්න අන්තිම එක. y සමානයි mx ප්‍රස්ථාර සෑම විටම බිඳුවේ බිඳුව ලක්ෂය හරහා නොයයි. හරිද වැරදිද? හරි. නොයයි කියන්නේ පුතේ තියෙන්නේ. වැරදි. අම්මා කියුවේ නැත්ද හරියට? රයිට්. පුතේ මතක තියාගන්න. ඕනෑම y සමානයි mx රේඛාවක් බිඳුවේ බිඳුව හරහා යන්න ඕනේ. යන්නේ නැහැ කියලා කවුරු හරි කිව්වොත් උඩ කනට දෙකක් ගහලා පෙන්නන්න හැම රේඛාවම පුතේ බිඳුවේ බිඳුව හරහා යන පුතේ y සමානයි mx y සමානයි mx රේඛා හැම එකක්ම බිඳුවේ බිඳුව හරහා යනවා. y සමානයි 2x බිඳුවේ බිඳුව හරහා යනවා. y සමානයි 3x බිඳුවේ බිඳුව හරහා යනවා. y සමානයි 4x බිඳුවේ බිඳුව හරහා යනවා. ඒ හැම එකම පුතේ බිඳුවේ බිඳුව හරහා යනවා. ඒ කියන්නේ පුතේ නොයයි කියලා දැම්මොත් වැරදි. අන්තිම එක වැරදි. දැන් ගන්න පුතේ 4 වෙනි ගාන. දැන් ගන්න පුතේ 4 වෙනි ගාන. x සඳහා ඍණ 6 ඍණ 3 බිඳුව 3 සහ 6 අගයන්ගෙන y සමානයි 3x 3y සමානයි 2x y සමානයි ඍණ 1යි 3න් 1x පස්තාරේ ඇඳීම සඳහා අගේ වගුව ගොඩනගන්න. හරි. මාර්ගයක් තියෙනවා. පුතේ පළවෙනි ප්‍රස්තාවයේ තියෙන්නේ y සමානයි 3න් 1යි x. එමින් පුතේ අද මම අපි මේ දාන. අහගන්න පුතේ ඒකට වෙන බලාගෙන ඉස්සරහම ඒකට වෙනම අගේ වගුවක් පුතේ අපිට ඕන. ඒ අගේ වගුව තමයි පුතේ වෙනම අගේ වගුව තමයි x y ඍණ 3 ඍණ 6 ඍණ 3 බිඳුව 3 6 ඊට පස්සේ පුතේ අපිට ඕනේ ඊළඟ ප්‍රස්ථාරය අපිට ඕනේ පුතේ මොකක්ද 3y සමානයි 2x එයාගේ අගේ වගුව පුතේ අර දෙකමයි මොකක්ද x සහ y ඍණ 6 ඍණ 3 බිඳුව 3 6 හරිද ඊළඟ එක්කෙනාගේ පුතේ අගේ වගුව එහෙමමයි y සමානයි
ඍණ 1 3 1 x. ඒකත් පුතේ x සහ y එන්නේ කොහොමද? ඍණ 6 ඍණ 3 බිංදුව 3 6. දැන් පුතේ ඔතන ඔය තියෙන සුදු පාට තීරුවේ හදන ක්‍රම ටික අහගන්නකො පුතේ. හදන ක්‍රම ටික උතන කොහොමද දාන්න බෑ. ඉදමත්. මෙතන 1 2 3 4 5 අවස්ථා පහක් හදන්න ඕනේ. මේකෙත් අවස්ථා පහක් හදන්න ඕනේ. මේකෙත් අවස්ථා පහක් හදන්න ඕනේ. ඒතකොට හදන ක්‍රම අවස්ථා කීයක් තියෙනවද? 5 වරක් 3 කීයද? 15ක් තියෙනවා. එතකොට ඔයා පුතේ මේ අගේ වගු 3 විතරක් වගු 3 විතරක් උතන පොඩියට ඇඳගන්න. ඊට පස්සේ වෙනම කටුකොලයක් අරගෙන හදන ක්‍රම ටික දාලා උත්තර ටික අපි මේකේ පුරවගෙන යමු. මං කියනක පැහැදිලි කට්ටිය පොඩ්ඩක් සංඥාවක් දෙන්න. right. ඉස්සලා අගේ වගු 3 පුතේ උතන ටක් ගාලා දින්නකො බලන්න. කලබල වුණොත් බෑ පුතේ. පුතේ පළවෙනි 8 වෙනිදා නෙමෙයි ඕ සමහර ළමයි පුතේ මට දිනේ අවදකුණ අද මං හිතාවිද අද පළවෙනිදා කියලා. ඔයාගේ දින පුතේ 7 සෙනසුරාදා 7 සෙනසුරාදා තියෙන්නේ පන්තිය. 8 කියලා කියුනේ බැරි වෙලා. පුතේ දැන් හොඳට බලා ගන්නකො. පුතේ හොඳට මේක බලා ගන්න. සියල්ලම හොඳට බලා ගන්න පුතේ.
හිමි කලබල නැතුව පුතේ ආදේශ කරන්න. ඉස්සර බලා ගන්නකො. ඉස්සර බලා ගන්නකො. මෙතන තියෙන්නේ පුතේ y සමානයි 3n 1යි x. 3n 1 වැඩි කිරීම x වලට දාන්න පුතේ මෙතන ඍණ 6 මේ x වලට තියෙන ඍණ 6. ඉස්සර බලා කලබල වෙන්න එපා. හරි. 6 3 මේ පස්තාල පාඩම පුතේ කලබල වෙලා කරන්න බෑ. හරි එන්නේ පුතේ දවසට ගණන් 5ක් ඇදුවත් පුතේ හිමින් හදන්න ඕන. මේ 6 3න් බෙදුවා පුතේ කීයද? 2යි. දෙවරක් එක 2යි. මොන 2යිද? ඍණ 2යි. මෙතන පුතේ ඍණ 2යි. ඊට පස්සේ පුතේ ඍණ 3 ආදේශ කරනවා. y සමානයි 3n 1යි x. 3n 1 වැඩි කිරීම. එතන x වලට දාන්නේ පුතේ ඍණ 3. 3ට 3 1යි. 1 වරක් එක 1යි පුතේ ඍණ 1යි. මෙතන දෙන්නේ පුතේ ඍණ 1යි. මෙතන පුතේ බිංදුව ඊට පස්සේ. තාම මේක වේගක නෙමෙයි මේ යන්නේ අර කියන්නේ තාම y සමානයි 3n 1යි x. x වලට දාන්නේ පුතේ බිංදුව. කොහොමද උත්තරේ බිංදුවයි. හරි. ඊට පස්සේ පුතේ ධන 3 දාන්න. y සමානයි 3n 1යි x. මේ පාඩම පුතේ හිමීට හැදුවම ලේසි. නමුත් මේක ටිකක් වදයක් වෙන පාඩමක්. මොකද්ද? ටික වෙලාවක් යනවා පුතේ මේක තේරුම් ගන්න. ඒ කියන්නේ හිමින් හදන්න ඕන. 3n 1 වැඩි කිරීම පුතේ x. x කියන්නේ පුතේ x කියන්නේ 3යි. දැන් එතන ධන 3. 3ට 3 කැපෙනවා උත්තර එක් වරක් එක 1යි. අන්න පුතේ එතන 1යි. ඊට පස්සේ 6. y සමානයි 3n 1යි x. 3n 1 වැඩි කිරීම x කියන්නේ පුතේ 6. 3 වරක් 2යි. දෙවරක් එක 2යි. මෙතන පුතේ 6යි. ටග්ගල මේ අවස්ථාව ටික ටග්ගල පුරව ගන්න ඉස්සෙල්ලා දැන් පුතේ මේක නම් ලියන්න කටුකලේ ලියාගත්තක් කමක් නැහැ අතපුරු කරගන්න. ඊට පස්සේ අපිට මේක ආදේශ කරලා බලන්න. මේ ටික පුරවන්න පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ මේක ආදේශ කරලා බලන්න මේ ටික පුරවන්න පුළුවන්ද කියලා බලන්න. විනාඩි 2ක් විතර දෙන්න. අන්තිමට පුතේ 2යි උත්තර 2යි කියලා ඇවිල්ලා මම දාලා තියෙන්නේ 6යි කියලා. උත්තර 2යි.
දැන් පුතේ මම මේක අයින් කරනවා. දැන් මේ වංගුව අහන්න. පුතේ හිමීට කටුකොලේ අනිවාර්යෙන් පුළුවන් පුතේ. බැරි දේවල් හිමින් අහගන්න. දැන් සමහර ළමයින්ට පුතේ ප්‍රශ්නයක් කෙල්ලේ. සමහර ළමයින්ට පුතේ ප්‍රශ්නයක් මේක ආදේශ කරන්නේ කොහොමද කියලා. මම පැහැදිලි කරනවා බලන්න. මෙතන තියෙන්නේ පුතේ පළවෙනි එක 3y සමානයි 2x එකට පළවෙනි එක තියෙනවා ග්‍රහ ගන්නකො 3y සමානයි 2x. දැන් පුතේ 3y සමානයි 2 වැඩි කිරීම x. x වලට දාන්න පුතේ ඍණ 6. බය වෙන්න එපා ගන්න හදන්න. කලබල නොවි පුතේ අවධානයෙන් ඉන්නකො. හරිනේ? right. එතකොට 3y සමානයි 6 වරක් දෙක පුතේ 12යි මොන 12යිද ඍණ 12යි. හරි. දැන් පුතේ දෙපැත්තම බෙදන්න පුළුවන් 3ෙන්. එතකොට ඔයාලට පේනවා උත්තරයක්. මේකට දෙක කැපෙනවා. 12 3ෙන් බෙදුවම පුතේ ඍණ 4යි. එහෙනම් මෙතෙන් දෙන්න පුතේ ඍණ 4යි. ඒ වගේ ඊළඟ එකක් 3y සමානයි 2x. 3y සමානයි 2 වැඩි කිරීම පුතේ ඍණ 3. 3y සමානයි 2 වරක් 3 ඍණ 6යි. එයා බෙදනවා පුතේ දැන් 3ෙන්. මේකට මේක කැපෙනවා. 6 3ෙන් බෙදුවම ඍණ 2යි. ඍණ 2යි. පුතේ බිංදුව ආදේශ කරන්න තියෙන්නේ 3y සමානයි 2x. 3y සමානයි 2 වැඩි කිරීම බිංදුවයි. 2 බිංදුවෙන් වැඩි කරාම බිංදුවයි. මෙයා 3ෙන් බෙදනවා 3ෙන් බෙදනවා. y සමානයි පුතේ බිංදුවයි. ඊට පස්සේ පුතේ ධන 3 ආදේශ කරනවා. 3y සමානයි 2x. 3y සමානයි 2 වැඩි කිරීම 3යි. 3y සමානයි 6යි. දෙපැත්තම 3ෙන් බෙදනවා. එතකොට පුතේ y සමානයි ධන 2යි. එතෙන්ට එන්නේ ධන 2යි. අර පැත්තේ ඍණ 2යි මේ පැත්තේ ධන 2යි. ඊළඟ එක පුතේ 3y සමානයි 2x. 3y සමානයි 2 වැඩි කිරීම පුතේ x කියන්නේ 6යි. 3y සමානයි 2 වරක් 6 12යි. මෙයා 3ෙන් බෙදනවා මෙයා 3ෙන් බෙදනවා. දැන් පුතේ මේ 3ට මේ 3 කැපෙනවා y. 12 3ෙන් බෙදුවම 4යි. අන්න එයා පුතේ 4යි. දැන් ඊට පස්සේ ගේම තියෙන පුතේ මෙන්න මේක තමයි ඊළඟ ගේම තියෙන y සමානයි ඍණ 1යි 3ෙන් 2යි x.
ඊට පස්සේ පුතේ අපි යනවා ඊළඟ එකට. පුතේ මේක ලේසි පුතේ වෙලාව යනවා. මේ පාඩම පුතේ පට්ට ලේසි වෙලාව යනවා. අපි මේ ගානම පුතේ එක එක්කෙනාගේ හැමීට අපි ආදේශ කරගන්න හැටි අහගන්න. අනේ බුදු සර් මේ දෙකෙන් එකක් අහන්න සර් මේක නම් අහන්න එපා. සමහරුන්ගේ යෝජනාව. පුතේ ඉස්සෙල්ලාම මේක විෂම පාක් කරන්න බෑ. ඒක ලේසි. ඒතකොට මේ තුන් වරක් ඉද කීයද? 3යි. හොඳ බලන්න පුතේ මේ වගේ විෂම දෙහකට පුතේ කොහේ හරි තැනක පුතේ මිශ්‍ර භාගයක් ආවොත් කොහේ හරි තැනක මිශ්‍ර භාගයක් ආවොත් අපේ පළවෙනි පියවර තමයි පුතේ ඒක විෂම භාග කරගන්න එක. හරිද? අශිරින් යනවාද හොඳ දාන්න. එතකොට පුතේ මෙතන තියෙන තුන් වරක් එක 3යි 3යි 1යි 4යි. එහෙනම් පුතේ ඉන්නේ y සමානයි ඍණ 3න් 4යි x. දැන් අපි මේ ගාන හදාගෙන යනවා එනිසිල්ලි. හරි? පළවෙනි ගාන පුතේ අපි දෙන්නේ ඉමාශය දෙමුකෝ පිළිවෙල දෙමුකෝ අපි. එයාගේ සිග්නල් හොඳයි. ඉමාශය මට කියන්න මොකද කරන්නේ ඉස්සෙල්ලාම? 3 බෙදීම සමානයි ඍණ ගුණ කිරීම ඍණ 6. ගුණ කිරීම ඍණ 6. කොහොමද කැපෙන්නේ කියලා? 3ට 6ට 3 ඒවා 2යි. 6ට 3 ඒවා 2යි නම් ඍණ 2යි. ඍණයි ධනයි 4 වරක් 2 8යි. ධන 8යි. හොඳයි ධන 8යි. පුතේ ඊළඟ එක y සමානයි ඍණ 3න් 4යි x. කොහොම බලන්න පුතේ? හරි. අපි උතන ටයිප් කරමු ටක් ගාලා සෞම්‍ය රසාංජන. අද ඉන්නවද බලන්න සෞම්‍ය රසාංජන? නෑනේ. නෑ විඤ්ඤා නෑ. බලන්න උතන ඩිනෝත් u1 ගේ තියෙනවා බලන්න ඩිනෝත්. එමෙන්න උදේ පාන් දැහැරලාද බලන්න. ඩිනෝත් u1 ඉන්නවා ඉන්නේ dy කියලා දාලා ඉන්නේ. රයිට්. ඩිනෝත් මම වාගේ මයික් එක ඔන් කරලා තියෙන්නේ. ඍණ 3න් 4 මෙතන වැඩි කරන්නේ කාගේද ඩිනෝත්? ඍණ 3න් ඍණ 3න් විදිමතයිද? නේද? නෑ සර්. හා. ඊට පස්සේ කැපෙන විදිය කියනවා. 3ට 3 ඒවා 1යි. 3ට 3 ඒවා 1යි තන ඍණ 1යි. ඊට පස්සේ ඍණ 4යි. මට වෙන්නේ මේකනේ ඇඳ උඩින්ද 3ට 3 1යි 4යි එහෙම කියනවා මට වෙන්නේ නිකන්. 4 වරක් ටික 4යි ධන 4. ඍණයි ධන 4. alright. right. ඊට පස්සේ උදේ ඊළඟ එක y සමානයි ඍණ 3න් 4යි x. ඍණ 3න් 4 වැඩි කිරීම පුතේ මෙතනට දාන්නේ බිඳුව. උත්තරේ බිඳුවයි. මෙතන පුතේ ධන 8 ධන 4 බිඳුව. ඒක අනිත් පැත්ත තමයි පුතේ එහා පැත්තට එන්නේ. ධන 4 නම් මෙතනට ඍණ 4. ධන 8 නම් පුතේ මෙතනට ඍණ 8. පුතේ ඇත්තම කාරණා මොකක්ද දන්නවද? ඔයාගේ පුතේ වාරි භාගෙට එන්නේ පුතේ මේ පස්තාර තුනම එක සැරේ අඳින්නම් වෙන්නේ ඔයාට හම්බෙන්නේ එකයි අඳින්න එකයි. එක්ක මේක නැත්තම් මේක නැත්තම් මේක තුනෙන් එකයි වට හම්බෙන්නේ. ලේසි විදිහ පස්තාර පාඩම. හැබැයි හරියට අහන් ඉන්න ඕනේ. පුතේ පස්තාර පාඩම ලේසි හරියට අහන් ඉන්න ඕනේ. දැන් සමහරව හොඳට අහන් හිටියා. සමහරව තීරණය කරා මේකේ ඊතරම් එහෙම අවුලක් තියෙන එක නෙවෙයි. මේක ආදේශ කරන්න තියෙන්නේ. දැන් පුතේ මම ප්‍රස්තාරය අඳිනවා. කෙල්ලනේ මම දැන් ප්‍රස්තාරය අඳිනවා. මෙන්න පුතේ ප්‍රස්තාරය. ඔයාට පුතේ උතර යට කොටුවක් දීලා තියනවද ප්‍රස්තාරය අඳින්න ඕන නම් ඕක කියනකො බටව. යට කොටුවක් දීලා තියනවද? රයිට්. බිඳුව මේ පැත්තේ 1 2 3 4 5 6 මේක පුතේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 මේ පැත්ත පුතේ 1 2 3 4 අම්බෝ මදි වගේ මම මේ මැදේට මකලා දාන්නම් 4 බිඳුව 1 2 3 4 5
6 7 8 ඒක පුතේ y. මේ පැත්තත් ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඍණ 7 ඍණ 8 බලන්න ඍණ 8 පේනවද කියලා? පේනවා. ඊට පුතේ 1 2 3 4 5 6 මේ පැත්ත ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඒක පුතේ x. දැන් පුතේ හොඳට බලන්නකෝ ඉතින් දුලීන බලන්නකෝ පුතේ. හරිනේ මම දන්නවා පුතේ ඔයාට පුළුවන්. මම දන්නවා ඔයා තමයි දක්ෂ. මම දන්නවා ඔයා තමයි පොර. අන්නේ හැම දක්ෂ හැම පොරම මෙන්න මෙහෙ බලන් ඉන්නවා. පොර බලන්න මේ. ඍණ 6 ඍණ 2යි. මෙන්න පුතේ ඍණ 6. මෙන්න මෙහෙ පුතේ ඍණ 2 තියෙන්නේ. මේ තියෙන්නේ ඍණ 6 ඍණ 2. ඔන්න එකක්. ඍණ 3 ඍණ 1යි. මෙන්න පුතේ ඍණ 3. මෙන්න මෙතන ඍණ 1. බිඳුවේ බිඳුවයි. 3 1යි. 6 2යි. ඔන්න ඕම් පුතේ ඔය රේඛාවය. ඊට පස්සේ මැද තිබුණ ටික මට කවුද මතක නැහැ කවුද කියන්නේ ටික මාංශිකක් ගාලා මට කියන්නේ මැද පස්තාරින් කියන ටක් ගාලා ඍණ 4 ඈ ඍණ 6 ඍණ 4 ඍණ 6 ඍණ 4 අපිට එහෙම ඍණ 4 විතර ඊට පස්සේ ඍණ 3 ඍණ 2 ඍණ 3 ඍණ 2 හරි ඊට පස්සේ බිඳුවේ බිඳුව 3 2 දෙක. හරි ඊට පස්සේ 6 4 4 එකක් මකන්න වෙනවා 6 4 හරි ඔන්න පුතේ රේඛාව එකක් දැන් බිඳුව හරහාමයි යන්නේ පොඩ්ඩක් මගේ කැඩලා තියෙන්නේ ඔය ඉලි කරන්න එපා ඒක ඊට පස්සේ පුතේ මේ රේඛාව තමයි y සමානයි 3න් 1යි x මේ රේඛාව තමයි පුතේ 3යි y සමානයි 2යි x කොයි ළඟ එකක් කියන මාසි මකලා තියෙනවා මේක ඍණ 6 මොනවාද ධන 8 ඍණ 6 ධන 8 යන පුතේ උඩටම යන්න ඕනේ හරි ඊට පස්සේ ඍණ 3 ධන 4 ඍණ 3 ධන 4 හරි ඊට පස්සේ බිඳුවේ බිඳුව බිඳුවේ බිඳුව හරි ධන 3 ඍණ 4 ඍණ 4 ධන 6 ඍණ 8 දැන් ඒකෙදි මේ පැත්තට මේ එයා තමයි පුතේ y සමානයි ඍණ 1යි 3න් 1යි x ඔය පස්තාර තුනම පුතේ එකකටක් ගන්න ගන්න පස්තාර තුනම එක ගන්න ගන්න ඉක්මනට ඔය පස්තාර තුනම පුතේ එක රේඛාවක එක ඛණ්ඩාංගකට ඇඳ ගන්න ඉක්මනට
පුතේ ගැන ඉවර කට්ටිය තාම අඳින කට්ටිය පොඩ්ඩක් සංඥාවක් දාන්න බලන්න. මම දැන් නැගිටපෙව්. මම දැන් ආවේ කොහේ ගිහලාද මම දැන් ආවේ. සමහරවිට දැන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට බොරුකුත් කියයිද? අපි 17 පිටුවේ 18 18 පිටු යන්නේ. හතරවෙනි ගාන 17 පිටුවේ අන්තිමේ තියෙන හතරවෙනි ගාන අපි මේ හදන්නේ. හරි.
පුතේ වෙන මේකත් ඔයාලට පොඩ්ඩක් කියන්න ඕනේ. මේ දවස්වල පුතේ රත්නපුර ටවුන් එකේ පුතේ බටුහේනේ 9 වසර ළමයි අතුරුදහන් වී ඇත. පුතේ මුළු ලංකාවම ගන්න ප්‍රවෘත්තියක්. රත්නපුරේ පුතේ 9 වසර ළමයි පුතේ අතුරුදහන් වී ඇත. සමහර විට පුතේ මේ පන්තියේ ළමයින්ගේ යාළුවෝ වෙන්නත් පුළුවන්. දුලීන හඳුනනවාද යාළුවෙක්ද? මූණත් නිකන් ඒ වගේ දුලිනගේ මූණ වගේම අතුරුදහන් වෙච්ච ළමයිගේ මූණ. බලමු පොඩ්ඩක්. දුලිනගේ විතර පොඩ්ඩක් කියමු. දුලින වගේ ඉස්කෝලේ වගේ දුලින. hello sis. කවුද අතුරුදහන් වෙලා තියෙන්නේ? මම D එකේ ළමයි. මේ අපේ පන්ති ආපු ළමයි නෙවෙයිනේ. නෑ නේ. ඇවිල්ලාම නෑනේ ළමයා. නෑ. නෑනේ හරි. ඒක නිසා පුතේ කියන්නේ දැන් දවස් ගාණක් යන පුතේ එහෙම අතුරුදහන් වෙලා මම හිතන්නේ කොහේ ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නැහැ පුතේ. ඒක නිසා පුතේ සියලු ළමයින්ට පුතේ කියන්නේ එහෙම පුතේ අර මොනවාද මේ වෙලාවේ පුතේ ඒ වගේ නම් ගොන් වැඩ කරන්න එපා. මෝඩ වැඩ කරන්න එපා. ඔයාට එහෙම අතුරුදහන් වෙන්න උවමනාවක් තියෙනවයි කියලා හිතුනොත් හරි අම්මට කියන්නත් බැරි නම් පුතේ වීරබංශගේ නම්බරයට කෝල් එකක් දෙන්න. මම වාහනේ දෙන්නම් වාට ඕන තැනක ගිහින් එන්න. හරි? එතන පුතේ වාට දැන් ඒ ළමයා පුතේ දැන් මේ අද නිවුස් වල දාන දින පුතේ ඒ ළමයා සිරිපාදේ ගිහිල්ලාලු. ඊට පස්සේ පුතේ CCTV වල දාලා පුතේ සිරිපාදේ ළමයා අවාරි පුතේ සිරිපාදේ ගිහිල්ලාලු. ඊට පස්සේ එහෙම වාරද මන්දනේ. අර සිරිපාදේ ගිහිල්ලාලු. ඊට පස්සේ පුතේ තව කොහෙද දැන් ගීදියා නම් පුතේ වාගන්න විදියක් නැහැ. 9D කවුද මේ දාන්නේ අරුණාල විස්තර දන්නවා අරුණාලගේ විතර පොඩ්ඩක් කියමු බලන්න. යටවෙනි පාටි සෙට් එක කරන අරුණාල ඉස්කෝලේ ඇසෝසියේට් නේද? ඔව්. මේ ඔයාගේ පන්ති යාළුවෙක්ද? ඔව්. එතකොට යන් දිහාම කිව්වෙම නැහැ. නෑ. අපිට කියයි සර් ඔය පුතේ ළමයි වීරමාසගේ පන්ති ඇවිල්ලා එක දවසක් පන්ති ඇවිල්ලා නැහැ නේද? නෑ. අනේකනේ පුතේ. අනේකනේ. හොඳ ගුරුවරයෙක් යටතේ හැදෙන දරුවන් එහෙම කරන්නේ නැහැ කවදාවත්. රයිට්? හරි. අනුමති මගේ පන්තියේ ළමයින්ට කියන්නේ එයාගේ මයික් ඔෆ් කරමු. මගේ පන්තියේ ළමයින්ට පුතේ කියන්නේ දැන් බලන්න පුතේ ගෙදර මිනිස්සු අම්මලා තාත්තලා පුතේ මොනතරම් බයින්ද ඇත්තේ කියලා. හරි. මොකද උනේ කියලා දැන් හදිසියෙම කරනොත් එන්නේ. පිරිමි ළමයි පුතේ ගිහලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මොන හරි පුතේ ඔයාට එහෙම කාරණාවක් ඉදිරිය දෙන මොන හරි කාරණාවක් ගෙදර අම්මා ගහුව මම යනවා මේ ගෙදර අතහැරලා දාලා හරි තාත්තා මට බැන්න මං යනවා මේ ගියා අතහැරලා දාලා එහෙම වෙන පුතේ කාරණාවක් ආවොත් අරනේ ඉස්සෙල්ලාම මගේ ටෙලිෆෝන් නම්බරේ ලියාගෙන තියාගන්න පුතේ අපේ ගෙදර ඉන්න මං කන්න බොන්න දෙන්නම්. හරි. එන්න බා ඉතින් ඔක්කොම ඉඳන් නැහැ පුතේ අපේ ගෙදර. හෙට උදේ වුණා පුතේ 100ක් විතර දන්නේ නැහැ මේ අපේ ගේ ඉස්සරහා. හරි. right. ඒ නිසා පුතේ මට කියන්නේ එහෙම මොනවා හරි පුතේ හිතට අවුලක් මොනවා හරි ආවොත් එහෙම පුතේ ළමයි එනවනේ පොඩි අවුලක් එනවනේ. හරි. එහෙම හිතට අවුලක් ආවොත් පුතේ අවුල විසඳ ගන්න පුතේ ඕන මේකට උත්තරයක් තියෙනවා අපි ගාව. ඒ නිසා පුතේ මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ටක් ගාලා අම්මට කියන්න බැරි නම් පුතේ තාත්තට කියන්න බැරි නම් බැලලා අම්මයි තාත්තයි දෙන්නම ගැව්වා. හරි. අම්මයි තාත්තයි දෙන්නම ගැව්වා පස්සේ කාටවත් කියන්න මිනිස්සෙක් නැති වුණොත් තේරෙන්නේ. ටක් ගාලා මට කෝල් එකක් දීලා කියන්නේ සර් මෙන්න මේමයි සර් බලන්න සර් අපේ ගෙදර අම්මා මට ගාන ඉවරයක් නැහැ සර් අනුරාවක් නැතුව අපි බලමු පුතේ ප්‍රශ්නේ විල විසඳන්න බලමු. හරි. එහෙම නේද තාත්තගේ පර්ස් එකෙන් රුපියල් 20000 25000 කොරගම් කරලා දැන් පුතේ මේ ළමයා ගිය රුපියල් 20000ක් අරගෙන ඔය 20000 පුතේ කොයි මොහොතක හෝ ඉවර වෙනවනේ. ඔය 20000 කොයි මොහොතක හෝ ඉවර වෙනවා. ඉවුනාට පස්සේ මොකද කරන්නේ? දන්නේ නැහැ. ඒ නිසා පුතේ ප්‍රවේශම පුතේ වැඩ කරනකොට ඒ වගේ මෝඩ කරන්න එපා පුතේ. එහෙම හිතට පුතේ ආවේගශීලී එකක් ආවොත් එහෙම හිතට ආවේගශීලී මොනවා හරි දෙයක් ආපු ගමන් ටක් ගාලා වීරවංශවල පුතේ මතක් කරගන්න. හරිනේ? right. ටක් ගාලා පුතේ මට කෝල් එකක් දෙන්න. හරි? වාට පුතේ අපි පුතේ වාට ගන්න සිරිපාද අපි තුමු දුලිනට සිරිපාද යන්න ඉතුරුයි කියමු අම්මලට නොකිය. කියන්න බෑනේ පුතේ කෝල් වලට දැන් මේ එනවනේ. සිරිපාද එහෙම යන්න ඉතුරු පුතේ ටක් ගාලා මට කෝල් එකක් දෙන්න පුතේ මම කාර් එකක් ලෑස්ති කරලා චන්දිමයවත් දෙන්නම් පුතේ තනියෙන් යන්න එපා පුතේ මම චන්දිමයවත් දෙන්නම් සිරිපාද ගිහින් එන්න. හරිනේ? එතනද ප්‍රශ්න ඉවරයිනේ. හරිනේ? එතනද ප්‍රශ්න ඉවරයි. කන්න බොන්නත් පුතේ මම කාර් එකට දාලා දෙන්නම් ඔයා සල්ලි ගේන්න ඕනේ මම රුපියල් 20000ක් දෙන්නම්.
හරි. එතකොට පුතේ ආරක්ෂාවයි පුතේ. එතකොට පුතේ මට ගෙදර දෙමාපියන්ට දැනුවත් කිරීමක් කරන්න පුළුවන්නේ. මෙන්න මේ ළමයා හරි මෙන්න මෙහෙම සිරිපාද යන ආසාවෙන් ඉඳලා තියෙන්නේ. ඒක නිසා දෙමාපියෝ කලබල වෙන්න එපා. මම ආරක්ෂිතව ළමයාව සිරිපාද යවලා තියෙන්නේ. එහෙම කියලා පුතේ කියන්න පුළුවන්. රෙඩි ෂේප්. හරි. එහෙම පුතේ ජූලි මොනවාරි ප්‍රශ්නයක් ආවොත් ටංගල් විරමාසට කෝල් එකක් දීලා කියන්න. හරි. රයිට්. මං කියන එක පැහැදිලිද? එච්චරක් නෙම කරන්න පුතේ. හරිනේ. හරි. අපි යනවා පුතේ ඔකේ ඊළඟ කොටසට යනවා පුතේ අපි ඔගේ ඊළඟ කොටසට. ඕකේ පුතේ ඊළඟ කොටස පුතේ හදන්න එපා. ඊළඟ කොටස පොඩි අවුලක් තියෙන පුතේ රේඛා කැපෙන්නේ නැහැ. ඒ අවස්ථාව ගැලපෙන්නේ නැහැ. ඒ නිසා පුතේ කෙලින්ම යන්නේ කීමිනි ගන්නටද? කෙලින්ම පුතේ වා යන්න ඕනේ කීමිනි ගන්නටද? පස්වෙනි ගන්නට. අර උත්තර දීලා පුතේ y සමානයි 1 කියලා එකක්. ඒකක් ඕනනම් පුතේ මෙහෙම දැන් මම පස්තාරේ මකරන්න තියෙන්නේ. ඒක මම ඒක පොඩ්ඩක් කොහොමද කියන්න පුතේ ඒක හරියට කැපෙන තැන ටිකේ ඉන්නේ දශම ගණන් ගෙනින්නේ. ඊළඟ ගාන පුතේ හරි. බලන්න දැක්කලා පස්වෙනි ගාන. එතන නම් පුතේ හදන ක්‍රම ඔක්කොම දාන්න පුළුවන්. y සමානයි ඍණ 3න් 1යි x. එතන තියෙන්නේ x සහ y කියනවා. ඍණ 6 ඍණ 3 බිංදුව 3 6. 4 හිස්තන ඍණ 2 හිස්තන. පුතේ මේක දැන් ඔක්කොම පුරවන්න ඕනේ නෑ. මේ අහගන්නකො. හිස්තැන් තියෙන්නේ 3යිනේ. එහෙනම් හදන ක්‍රම දාන්න ඕනේ කීයයිද? 3යි. ටග්ගාලා පුතේ මෙන්න මේ පස්තාරේ ලියලා ඍණ 3 ආදේශ කරන්න, බිංදුව ආදේශ කරන්න, 6 ආදේශ කරලා ටග්ගාලා පුතේ උත්තර දුන්න ටග්ගාලා දාගෙන යන්න. ඉස්සල හිස්තැන් එක පුරවන ටග්ගාලා y සමානයි ඍණ 3න් 1යි x. ඍණ 3න් 1 වැඩි කිරීම පුතේ x කියන්නේ ඍණ 6යි. x කියන්නේ ඍණ 6යි. 6 3න් බෙදුවම 2යි. ඍණ 2යි. දෙවරක් එක 2යි. ඍණයි ධන. පුතේ මෙතන තියෙන ධන 2යි. දැන් පුතේ බිංදුව y සමානයි ඍණ 3න් 1යි x. ඍණ 3න් 1යි x කියන්නේ පුතේ බිංදුවයි. උත්තරේ එතන ඉන්නේ බිංදුවයි. පුතේ ගාන පොඩි අවුලක් තියෙනවා වගේ මට දැනෙනවා නිකන්. පුතේ තප්පරයක් කියන මට ඔය ගාන පොඩි අවුලක් දැනෙනවා. පුතේ මෙතන එන්නේ පුතේ 3න් මෙතන දාන්න ඕන පුතේ 3නේ. මෙතන පුතේ එන්නේ මේ ගානේ පොඩි වැරද්දක් කියනවා.
ඒ සාමාන්‍යයෙන් පුතේ මේකේ පොඩි වැරද්දක් තියෙනවා. වැරද්ද තමයි පුතේ 3න් 1x නෙමෙයි පස් තාරෙන් වැරදි පුතේ 3න් 2x එන්නේ. 3න් 2යි පුතේ එන්නේ පස් තාරේ වැරදි පුතේ මෙතන ඉන්නේ 3න් 2 එන්නේ. එතකොට මෙතන දාන්න ඕන පුතේ ඍණ 3 එන්න ඕනේ. දැන් 3ට 3 කැපුණාම 3ට 3 පුතේ එන්නේ 3ට 3 1යි. 1 වරක් 2 2යි ඍණයි ඍණයි ගන්න. මේකත් හරි මේකත් හරි. මේක පුතේ 3න් 2යි. මේකත් 3න් 2යි. මෙතන පුතේ 3න් 2යි එනකොට දෙවරක් 2 4යි. මෙතන ඍණ 4 එන්න ඕනේ. දැන් පුතේ යට තියෙන පස් තාරේ ටැග් ගාලා අඳින්න. පුතේ මේ පස් තාරේ වැරදි 3න් 1 නෙමෙයි 3න් 2 එන්න ඕනේ. ටැග් ගාලා දැන් පස් තාරේ අඳින්න.
මෙන්න පුතේ පස්කාරේ බලා ගන්න. බිංදුව 1 2 3 4 5 6 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 මේක 1 2 3 4 5 මේක වයි ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 පුතේ ඍණ 6 ධන 4 ඍණ 6 ධන 4 කියන්නේ පුතේ මෙන්න මේ පැත්තට ඍණ 6 ධන 4 ऋण 6 धन 4 මෙතන. ඊට පස්සේ ඍණ 3 ධන 2 ඍණ 3 ධන 2 මෙතන. බිඳුවේ බිඳුව 3 ඍණ 2 6 පුතේ ඍණ 4 මෙන්න පස්කාර. මේ පස්කාරයේ තමයි පුතේ y සමානයි ඍණ 3න් 1යි x පස්කාරය. ඒක අපකට්ටිය පොඩ්ඩක් ඔළුවේ පොඩි සංඥාවක් දෙන්න බලන්න. right. හැම එක්කෙනාම පුතේ අදින හැම එක්කෙනාම. ඊට පස්සේ පුතේ අපිට කියනවා x සමානයි ඍණ 2 වන විට y යාගේ පස්කාරය ඇසු. x සමානයි ඍණ 2 වෙන විට. පුතේ x සමානයි ඍණ 2 වන විට y පස්කාරය. x සමානයි ඍණ 2 කියන්නේ මෙන්න මෙතන. අර හොඳට බලන්න. අන්න එතනින් පුතේ උඩට රේඛාව ගහන්න. x සමානයි ඍණ 2 කියනකොට එතනින් උඩට රේඛාව ගහන්න. ඉතින් ගහන රේඛාව. පස්කාරය කැපෙන නම් පුතේ රේඛාව ගහන්න. එයා පුතේ කැපෙන තැන කෙලින්ම මෙහෙට y වලට අරගෙන එන්න. එතන පුතේ හරියට නැත්තේ 1.3ක් වගේ තමයි යන්නේ. බලන්න 1.3ක් වගේද තියෙන්නේ. ඒ වගේ ලයින් එකක්ද යන්නේ. 1.3ක් වගේද නිකන් ෂේප් එක යන්නේ. ඔව් නම් ඔව් කියන්න. 1.5ට වඩා පොඩ්ඩක් අඩු වෙයි පුතේ හරියට යන්දා. අඩු වෙයි පොඩ්ඩක්. පුතේ මම 1.3 කියලා දැම්මත් කමක් නැහැ. 1.4 කියලා දැම්මත් කමක් නැහැ. එහෙනම් පළවෙනි පුතේ x සමානයි ඍණ 2 වන විට y සමානයි ධන 1.3 හෝ ධන 1.4යි. ඔන්න පුතේ උත්තරේ දශම ගානක්. ඊළඟේ කහනවා පුතේ ඍණ 3න් 2 ධන 3න් 2 ලක්ෂ්‍ය ඉහත පස්කාරයේ මත පිහිටයිද නැත නැත. දැන් ඒකට හේතුව අහනවා පුතේ මතක තියාගන්න කිසියම් x ඛණ්ඩාංකයක් y ඛණ්ඩාංකයට සමාන වෙන්න නම් ඔතන තියෙන පුතේ ඍණ 3න් 2යි ධන 3න් 2යි තියෙන්නේ. එතන තියෙන්නේ 3න් 2 මෙතන තියෙන්නේ 3න් 2 වෙනස කරලා තියෙන්නේ මෙයා ඍණ මෙයා ධන වෙච්ච විතරයි. ඒ වුණාට පුතේ ඉලක්කම් දෙක සමානයි. එහෙම සමාන වෙන්න නම් පුතේ එක්ක y සමානයි x වෙන්න ඕනේ නැත්නම් y සමානයි ඍණ x වෙන්න ඕනේ. මේ දෙකෙන් විතරයි පුතේ එහෙම සමාන වෙන්නේ. දැන් මොකද හේතුව ලියන්න x ඛණ්ඩාංකය සහ y ඛණ්ඩාංකය සමාන වීමට නම් x ඛණ්ඩාංකය සහ y ඛණ්ඩාංකය සමාන වීමට නම් x ඛණ්ඩාංකය සහ y ඛණ්ඩාංකය සමාන වීමට නම් සමාන වීමට නම් y සමානයි x හෝ y සමානයි ඍණ x විය යුතුමය.
y සමානයි x හෝ y සමානයි ඍණ x විය යුතුමය. right බලන්න පුතේ මම ඊට පස්සේ ආයි කියන්නම් x ඛණ්ඩාංකය සහ y ඛණ්ඩාංකය සමාන වීමට නම් y සමානයි x හෝ y සමානයි ඍණ x විය යුතුමය. දැන් පුතේ මේක එහෙම එකක් නෙමෙයි පුතේ. මේකේ තියෙන y සමාන x කියලා නෙමෙයි y සමානයි මොකද්ද ඍණ 3න් එකයි x. එහෙනම් මේක එහෙම පිටයිද? මේ වගේ පිටයිද? නැත්ද? එහෙම පිටන්නේ නැහැ. පුතේ අන්තිම ප්‍රශ්නේ බලන්න පුතේ අන්තිම ප්‍රශ්නේ මොකද බලන්න තියෙන අන්තිම එක හොඳට කියවන්න අන්තිම එක. රේඛාව මත ලක්ෂ 3ක් ගන්න. රේඛාව මත පුතේ ලක්ෂ 3ක් අරගෙන මූල ලක්ෂය නොවන මූල ලක්ෂය ගන්න බෑ. ඒවයේ ඛණ්ඩාංක තෝරාගෙන y සහ x ඛණ්ඩාංකය අතර අනුපාතය. පුතේ අනුපාතය කියන එකේ ගණිත තේරුම තමයි පුතේ බෙදීම. අනුපාතය කියන්නේ පුතේ බෙදීම. අනුපාතය කියන්නේ පුතේ බෙදීම. අතර අනුපාතය ගණනය කරන්න. එහි අගේ සහ රේඛාවේ අනුක්‍රමණය අතර ඇති සම්බන්ධය ලියන්න. පුතේ බලන්න. මේක සහ අගන පුතේ ලක්ෂ 3ක් ගන්න. මම මේ ලක්ෂ 3 ගන්න මෙන්න මේක පළවෙනි එක. මම එතන දාන්නම් A. මේක දාන්නම් B. මේක දාන්නම් C. A ගත්තොත් A වල තියෙන y ගියාගේ පුතේ 4යි. x ගියාගේ පුතේ ඍණ 6යි. අනුපාතය කියන්නේ බෙදීමක්. 4 6න් බෙදුවම කුඩා කරාම ඍණ 3න් 2යි. දෙන්නම දෙකෙන් බෙදුවම ඍණ 3න් 2යි. B ගත්තොත් B වල පුතේ x තියෙන්නේ 2යි. y තියෙන්නේ ඍණ 3යි. ඒකත් පුතේ සුළු කරාම ඍණ 3න් 2යි. දැන් පුතේම C ගත්තොත් C එතන x තියෙන්නේ පුතේ ඍණ 2යි. y තියෙන්නේ ධන 3යි. එතනත් පුතේ ඍණ 3න් 2යි. ඔයාට පේනවා මේ රේඛාවේ මූල ලක්ෂය හැර හොඳට අහගන්න පුතේ මේ රේඛාවේ මූල ලක්ෂය හැර මේ රේඛාවේ මූල ලක්ෂය හැර ඕනෑම ලක්ෂ ගත්තම හැම නිතරම පුතේ y x ගෙන් බෙදුවම හම්බෙන්නේ ඍණ 3න් 2යි ඍණ 3න් 2යි ඍණ 3න් 2යි. සමාන පුතේ මෙතන ප්‍රස්තාවයේ 3න් 1යි නෙමෙයි 3න් 2 කරන්න කියලා කිව්වනේ මම. හරි. දැන් පුතේ මෙතන ආවේ ඍණ 3න් 2යි. මෙතන ඍණ 3න් 2යි. මෙතන ඍණ 3න් 2යි. අනුක්‍රමණයක් පුතේ ඍණ 3න් 2යි. එහෙනම් අපේ තේරුම් ගන්න මොකද්ද? රේඛාවක පුතේ ඕනෑම ලක්ෂ කීපයක y ඛණ්ඩාංකයේ x ඛණ්ඩාංකයට දක්වන අනුපාතය අනුක්‍රමණයට සෑම විටම සමාන වෙයි. අනුක්‍රමණයට දැන් පුතේ මෙතනින් මොන ලක්ෂ ගත්තත් පුතේ හම්බෙන්නේ ඍණ 3න් 2යි ඍණ 3න් 2යි ඍණ 3න් 2යි. අපි ඒකට තමයි කියන්නේ මොකද්ද? අනුක්‍රමණය. පුතේ ඉස්සලම ගන්න y ඉස්සලම ගන්න පුතේ y බෙදීම x. ඔය ගානේ තියෙන්නේ y x ට දක්වන අනුපාතය කියලා පොඩක් කියවහල්ලා. ඔය ගානේ මුලින්ම තියෙන්නේ x ද y ද? ඔය ගානේ ඉස්සලම තියෙන්නේ y. ඉතින් මගෙන් ආනවා සර් ඉස්සලම ගන්න x ද y ද කියලා. Is it this? මට දිහා ගන්න හිතන්න. මුලින්ම ගන්න y ඊට පස්සේ ගන්න පුතේ x. right? ඉස්සර මේක දිහා ගන්න පුතේ ABC කියලා දාලා යන්න.
පුතේ දැන් මේක ලියන්න ඉවරනා යටින් ලියන්න y x ට දක්වන අනුපාතය y x ට දක්වන අනුපාතය y x ට දක්වන අනුපාතය අනුක්‍රමණයට සමාන වේ. y x ට දක්වන අනුපාතය අනුක්‍රමණයට සමාන වේ. හරිද ලිසාරා? हाँ කටවල් නිකන් පුතේ කතුරු වගේ ජරබ හරි පුතේ ඔතනින් පස්සේ තියෙන පුතේ දෙවෙනි අවස්ථාව පුතේ සෑහෙන අමාරු මම එක දැන් කරන්නේ මම ඉරිදට මේක කළා පුතේ ඉවර හෙටම කරලා ඉවරයක් කළා දාමු අපි හරි දෙවෙනි අවස්ථාව තියෙන පුතේ y සමාන mx ධන c අවස්ථාව අපි පුතේ හෙට කරලා පොත අපි ඉවර කරලා දාමු. ඔගේ දෙවෙනි අවස්ථාව පුතේ හෙට ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපිට තියෙන ලබන ඊළඟ සතියේ තියෙන පුතේ අපිට අලුත් පොත දිරිමතයි දහන්සි ඇමියා වගේ දෙනවා මට නිකන්. right. අපි තුලින් කරමු පුතේ මොන සතියේද? ලබන සතියේ නෙමෙයි හෙට. පුතේ උණු මම ආයෙසරයක් කියනවා. අහගන්න පොඩ්ඩක්. පේපර් ක්ලාස් එකේ පුතේ ලින්ක් එක මේ පාස්වර්ඩ් එකයි ID එකයි වෙනස් වෙන්නේ නැත. මාස 5ටම එක පාස්වර්ඩ් එකයි ID එකයි. සෙනසුරාදා. ඉරිදා තමයි පුතේ පාස්වර්ඩ් එක වෙනස් වෙන්නේ. පේපර් ක්ලාස් එකේ පාස්වර්ඩ් එක පුතේ පේපර් ක්ලාස් එකේ ID එකයි පාස්වර්ඩ් එකයි ලින්ක් එකේ වන්න ඕනේ නෑ. බලන්න පුතේ මේ දැක්සලා එන්නේ පුතේ ලින්ක් එක ඔබලානේ. ලින්ක් ඔබන්න නැතුව පුතේ එන්න පුළුවන් මම ලින්ක් එකේ වන්න කාලින් හරියනම් පුතේ ඔයාලට 8:00 ලොග් වෙන්න පුළුවන් පන්තියට 8:00 මේ තියෙන පුතේ ID එක පේපර් ක්ලාස් එකේ ලබන සෙනසුරාදා මෙන්න ID එක 480යි 580යි 80යි ලස්සන නම්බරය බලන්න පුතේ 480යි 580යි 80 මේක ලියලා තියාගන්න ID එක 480යි 580යි 80 මෙන්න පුතේ පාස්වර්ඩ් එක PW password එක 9යි 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 9 වසරේ පුතේ 9යි 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 බිංදුවයි 9යි 9යි 9 අපි මේ 9 දෙකක් අයින් කරමු දෙපැත්තෙන් නැත්නම් ඔක වැඩි වේගාවට ඔක ගන්න 9යි 9යි බිංදුවයි 9යි 9යි පුතේ තාම පාස්වර්ඩ් පුත හරි ගස්සලා නැහැ නේ මගේ හිතේ තියෙන පාස්වර්ඩ් එක තමයි මම මේ කියන්නේ මේක තමයි ඉතින් මම ගහන්න කපොඩේ පුතේ ගහනවා ගන්න හැම පන්ති පුතේ පටන් ගන්නලාට මේ පාස්වර්ඩ් එක දැන් පටන් ගන්න 99.99 හැම සෙනසුරාදා රැටම පුතේ මේ පාස්වර්ඩ් එක මේක වෙනස් වෙන්නේ නැහැ දැන් සෙනසුරාදා රැට මට වාත වෙන්න එපා සර් කොසර් ලින්ක් එක සර් පාස්වර්ඩ් එක ආවේ නැහැ සර් කොසර් මට වාත වෙන්න එපා සෙනසුරාදා රැට සහ පුතේ මේකත් අහන්න අහගන්න පුතේ හොඳට අහගන්න පුතේ පිට හොඳට අහගන්න මේක ඔයාට පුතේ පන්තිය පටන් ගන්න අකා මාට නම් පුතේ අඩුම තරමේ 8:25ටවත් පුතේ ලොග් වෙන්න ඊට කලින් ලොග් වෙන්න එපා මම ඊට කලින් පන්තියක ඉන්නේ ඊට කලින් පුතේ බොහෝ වෙලාවට පුතේ පන්තියක ඉන්නේ හරි හැබැයි පුතේ මතක තියාගන්න ඊට අමතරව බැරි වෙලාව සමහරව 8යි කාලේ ඉඳන් මේක ගහනවා ඔබනවා මේක ගහනවා 8 ඉඳන් ඔබනවා එහෙම වුණාම පුතේ සපෝට් කරන්නේ හරි පුතේ මම මේ 8:00ට නේ පුතේ මම පොඩ්ඩක් මේක වෙරසින් ගන්න උපරිම උත්සාහයක් දරනවා හරි එක පුතේ මම වකල් උත්සාහ දරන්නම්කෝ තාම ටයිම් ටේබල් එක පුතේ හිතන්න එපා මොකද්ද කියලා සෙනසුරාදා උදේට තාම තියාගන්න උදේ පාන්දරත් පුතේ තියාගන්න උදේට පන්ති සෙනසුරාදා උදේට පන්තියක් නැහැ නෝ යාලට නෑනේ ඒකනේ ඒකත් එහෙම තියාගන්න ඒකත් දෙන්න බා ගන්න හරි අද ඔය ඉතින් අනේ මන් දන්නේ දැන් අහනවා සර් අද රැටත් මේ පන්තිය තියෙනවද කියලා
මෙච්චරලා කියනවා ලබන සතිය කියලා මේ දැන් කියනවා අද රැට තියනවාද කියලා. අම්මපා මේ වගේ හරකින් හරි. එතකොට පුතේ 99 පේපර් ක්ලාස් අනිවාර්යෙන් ඉන්න ඕනේ පුතේ පේපර් ක්ලාස් එකට. පේපර් ක්ලාස් වල අනිවාර්යෙන් ඉන්න. අර මම කිව්වා පුතේ print out එක ගන්න යන්න එපා. ඔයා සෙනසුරාදාට කලින් පුතේ ටියුට් එක ගන්නවා නම්. පුතේ මේක තාම රෑද උදේද කියලා තාම තීරණය කරලා නැහැ. මම WhatsApp එකට පණිවිඩය දානවා. මේ අහගන්න පුතේ. ඔයා පුතේ පේපර් print out එක ගන්න යන්න පේපර් එක ගන්නවා නම් print out එක ගන්න එපා. පේපර් ඔක්කොම ටික ෆ්‍රී හම්බ වෙනවා පන්තියේ. පේපර් ඔක්කොම පුතේ ෆ්‍රී ක්ලාස් එකෙන් හම්බ වෙනවා. පේපර් පොතම හම්බ වෙනවා ෆ්‍රී ක්ලාස් එකෙන්. හරි? පේපර් 4ක් දවස් 4කට පුතේ පේපර් 4 ෆ්‍රී ක්ලාස් එකෙන් හම්බ වෙනවා. නමුත් ඔයාලට පළවෙනි සෙනසුරාදා පුතේ ගන්න බැරි වුණොත් අන්න පළවෙනි සෙනසුරාදා පේපරේ විතරක් පුතේ print out එක ගන්න පුළුවන්. මං කියන එක පැහැදිලිද ඔයාලට? right? ඒක විතරක් ගන්න. ඊට අමතරව පුතේ මෙයා ගන්න බැරි වෙලාවක් ෆෝන් එක පුතේ හිර වුණොත් පාස්වර්ඩ් එක ගහලා ඔබලා පුතේ ෆෝන් එක බැරි වෙලාවක් පුතේ හිර වුණොත් ලොග් වෙන්න බැරි වුණොත් මෙන්න ඔයා දන්නේ දෙයක් කියන්නේ ෆෝන් එකෙන් නම් යන්නේ ෆෝන් එක ඕෆ් කරලා නැවත ඔන් කළ යුතුයි. හරි? ලැප් එකෙන් ඩෙස්ක්ටොප් එකෙන් යනවා නම් පුතේ ඕෆ් කරලා ඔන් කරන්න නෙමෙයි පුතේ ලැප් එකෙන් යනවා නම් ඕනේ රීස්ටාර්ට් කර යුතුයි. රීස්ටාර්ට් අනේ ලැප් එකෙන් කියපිනවද රීස්ටාර්ට් ෆෝන් එකෙන් ලොග් කරලා පුතේ ඕනම පන්තියක මේවට වාසියක් කියන ඕනම පන්තියක පුතේ ඔයාට පුතේ ලින්ක් එක හිර වුණොත් අර ඔබලා හිර වෙනවනේ පුතේ ලින්ක් එක ලොග් වෙන්න බැරි වෙනවනේ ඒ වෙලාවට අනිවාර්යෙන් ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරන්න මං කියන එක පැහැදිලිනේ ලබන සතිය පුතේ ඉඳන් ලබන සතිය ඉඳන් එක දිග තම මාස 5ක් පේපර් ක්ලාස් ඉරිදා තීරි පන්තිය සියලුටම අයවන් උත්සාහයි ටියුට් එක දෙනවා ටියුට් එක දෙන දවස කවද්ද කියලා අහනවා පුතේ ටියුට් එක දෙනවා පළවෙනිදායින් පස්සේ ටියුට් හෙට ඉනම් ටියුට් දෙනවා හෙට ඉඳන් හරිනේ රයිට් ආයිවත් දෙවි පාඩම් උත්සාහයි